අද මම කරන්නේ 11 වෙනි ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණය පාඩමක්. ඔයාලට මම පහුගිය වීඩියෝ එකෙන් පටන් ගත්තා 11 වෙනි ශ්‍රේණියේ පළවෙනි පාඩම ප්‍රෝග්‍රෑමින්. තවත් මම මට කියන්න එකක් තියෙනවා පුතේ. අර මාසයක් විතර වීඩියෝ එක දාන්න බැරි වුණා. අපිට මලගෙවල් දෙකක් සිද්ධ වුණා. ඒක නිසායි මේ ඇත්තටම වීඩියෝ එකක් දාන්න බැරි වුණේ. ඒක නිසා මම හිතනවා ඔයගොල්ලෝ බලාගෙන ඉන්න නැත්නම් වීඩියෝ එකක් දාන්නකම් මට මේ මෙසේජස් කීපයක් එවලා තිබ්බා. ඒකයි පුතේ මට පහුගිය මාසය තුලත වීඩියෝ එකක් කරන්න බැරි වුණේ. ඉතින් මම අන්තිමට කර වීඩියෝ එක පුතේ පාලන විංගුව නැත්නම් control structures වෙන කරා ඒකේ අපි කොටස් තුනකට බෙදුවා පුතේ. ඔයාලට මතක ඇති පළවෙනි එක අනුක්‍රමය යන සීක්වන්ස්, දෙවෙනි එක වර්ණය සිලෙක්ෂන්, තුන්වෙනි එක පුනර්කරණය sequence selection and repetition. මේකටම කියනවා පුතේ iteration කියලා. iteration. මම මේ අනුක්‍රමයේ සහ වර්ණය පිළිබඳ උදාහරණ කීපයක් කරා. ඒවා මම හිතන්නේ ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙන්නේ නැති. අද මම කරනවා පුතේ මේ පුනර්කරණය. පුනර්කරණය යටතේ කොටස් තුනක් අපි කරන්න තියෙනවා. මොනවද කියලා බලමු ඉස්සෙල්ලම මේ කොටස් තුන. දැන් පුනර්කරණය අපි යොදන්නේ පුතේ නැවත නැවත යම් කිසි දෙයක් සිදු වෙනවා නම් නැවත සිදු වෙනවා නම් අපි මේ පුනර්කරණය කියන වචනය භාවිත කරනවා. නැත්නම් repetition repeat වෙනවා. නැවත සිදු වෙනවා. ඔයාලට මතකයි sequence කියන්නේ අපිට එක පේලියට එක දිගට යම් කිසි දේවල් කීපයක් සිදු වෙනවා නම් අපි ඒකට කියනවා sequence කියලා. නැත්නම් වර්ණය නැත්නම් selection කියන්නේ යම් කිසි අවස්ථා දෙකකින් එක අවස්ථාවක් තෝර ගැනීම. ඒ වගේම පුනර්කරණය කියලා කියන්නේ යම් කිසි දෙයක් නැවත සිදුවීම කියන එක. හරි? අපි ඒක යටතේ පුතේ අපිට කරන්න තියෙනවා කොටස් තුනක්. for do, while and while, repeat until. මේ කොටස් මේ පුනර්කරණය යටතේ මේ කොටස් තුන කරනවා. ඒ කියන්නේ repetition. දැන් මේකේ ගොඩක් වෙලාවට පුතේ O level ප්‍රශ්න අහලා තියෙන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ දෙක යටතේ. හරිද? මම මේක ඉස්සෙල්ලාම මේ while and while කියන මේ දෙවෙනි අවස්ථාව මුලටම උදාහරණ කීපයකින් විස්තර කරන්න. හරිද? දැන් ඔයාලට මතකද ආපුව මතක කරගන්න මම පුනර්කරණය කියලා කියන්නේ යම්කිසි දෙයක් කීප වතාවක් නැවත සිද්ධ වෙනවා නම්. හරිද? එතකොට අපි ඉස්සෙල්ලම බලමු දෙවෙනි අවස්ථාව. while and while කියන අවස්ථාව. හරිද? දැන් මේකේ පුතේ මුලටම ඔයගොල්ලෝ දැනගන්න තියෙනවා මේකට අපි කියනවා මේ free test loop එකක් කියලා. මේක free test loop එකක්. හරිද? ඒ කියන්නේ මුලදී තමයි condition එක එන්නේ. හරිද? මුලදී දැන් මේකේ අවස්ථා කීපයක් තියෙනවා. ඒ කියන්නේ loop එකට යන්න කලින් condition එක check කරනවා. පළවෙනි එක loop එකට යන්න කලින් condition එක check කරනවා. දෙවෙනි එක loop එක ඇතුළත තියෙන instructions නැත්නම් උපදේශ ක්‍රියාත්මක වෙන්නේ condition එක true වුණොත්. condition එක true වුණොත් විතරයි. හරිද? condition එක සත්‍ය වුණොත් විතරයි ඒ loop එක ඇතුළේ තියෙන දේවල් ක්‍රියාත්මක වෙන්නේ. condition එක false වුණොත් නැත්නම් condition එක no වුණොත්
ඒක එක සැරේම ලූප් එකෙන් පිටතට යනවා. නැත්තම් එන්ඩ් වෙනවා. හරි ඔන්න ඔය ටික තමයි මතක තියාගන්න තියෙන්නේ. තවත් සමහර වෙලාවට ඔයගොල්ලෝ ප්‍රශ්න දෙනවා පුතේ. ඒ කන්ඩිෂන් එක ෆෝල්ස් උනේ නැත්තම් ඒ කියන්නේ ඒක බ්‍රේක් කරන්න යම්කිසි අවස්ථාවක් දීලා නැත්තම් ඒ ලූප් එක දිගටම ක්‍රියාත්මක වෙනවා. ඒකට අපි කියන ඉන්ෆයිනයිට් ලූප් එකක් කියලා. ඒ කියන්නේ ඒක කවදා ඉවර වෙන්නේ දිගටම ක්‍රියාත්මක වෙනවා. හරිද? ඒක කියන්නේ තව කියනකොට ඉන්ෆයිනයිට් ලූප් නැත්නම් නෙවර් එන්ඩින් ලූප් එකක් කියලා. ඒ ලූප් එක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. හරි ඔන්න ඔය අවස්ථා ටික ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. ඔයාලට ඕන මන්ට කියවන්න ලියා ගන්න n while වල තියෙන්නේ මේ විදිහට. පළවෙනි අවස්ථාව තියෙන්නේ ලූප් එකට යෑමට කලින් කන්ඩිෂන්. හරි කන්ඩිෂන් එක චෙක් කරනවා. හරිද? ඔයගොල්ලෝගේ පැහැදිලි අපරින් ඔයගොල්ලෝ මේ ඔයාලට පැහැදිලි විදිහට ලියා ගන්න. හරිද? දෙවෙනි අවස්ථාව තමයි ලූප් එක ඇතුළත තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් නැත්නම් උපදේශ ක්‍රියාත්මක වන්නේ කන්ඩිෂන් එක true වුණොත් විතරයි. තුන්වෙනි එක කන්ඩිෂන් එක false වුණොත් ඒක ලූප් එකෙන් එළියට යනවා නැත්නම් එක්වරම ඒක නවතිනවා. අනිත් එක ලූප් එක ක්‍රියාත්මක වීමේදී කන්ඩිෂන් එක false වෙන අවස්ථාව දීලා නැත්නම් එය ඉවර නොවන ලූප් එකක්. නැත්නම් අපි කියනවා never ending ලූප් එකක්. නැත්නම් ඉන්ෆයිනයිට් ලූප් එකක් බවට පත් වෙනවා. හරිද? ඒ කියන්නේ අවුට්පුට් එකක් අපිට කියන්න බෑ. අපි බලමු උදාහරණ කීපයක් කරලා මේක යටතේ. හරි? පළවෙනි එක බලමු. ඊට කලින් මම මේකේ පොදු ආකෘතිය දෙන්නම්. හරිද? while n while වල එන පොදු ආකෘතිය. පොදු ආකෘතිය තමයි පුතේ මම මේක මකනවා උදින්න ගන්න නිසා. මේකේ ආකෘතිය ඔයගොල්ලෝ දන්නවා. අපි පටන් ගන්නේ කොහොමද? start. ඊට පස්සේ මෙතනදී අපි කියන පුතේ ඉනිෂියලයිස් කරනවා කියලා. ඉනිෂියලයිසේෂන්. අපි පටන් ගන්නෙ කොතනින්ද කියලා ආරම්භ වෙන තැන. හරිද? ඉනිෂියලයිස් කරනවා කියලා කියනවා. ඊට පස්සේ තමයි පුතේ කන්ඩිෂන් එක එන්නේ. කොන්දේසි. හරි? මෙතන කන්ඩිෂන් එක එන්නේ ඊට පස්සේ. කන්ඩිෂන් එක එක්කෝ yes වෙන්න පුළුවන් නැත්නම් no වෙන්න පුළුවන් නැත්නම් true වෙන්න පුළුවන් false වෙන්න පුළුවන්. අපි මේ දෙකෙන් ඕන එකක් දාන්න පුළුවන්. yes or no. හරි? no වුණොත් මොකද වෙන්නේ? එලින්ම loop එක ඉවර වෙනවා. මේක end වෙනවා නැත්නම් stop වෙනවා. හරි? හරි? start stop නැත්නම් එතන end දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ condition එක yes වුණොත් මේකෙදි output එකක් එනවා. හරිද? output එක ආවට පස්සේ දැන් මේක ඔයාලට මේක ගොඩක් පැහැදිලි වෙයි උදාහරණ කරනකොට. ඊට පස්සේ මෙතනදි එනවා පුතේ අපි මොකද්ද ඊට පස්සේ කරන්න කියන එක. අපි මේකට කියන පුතේ ඉන්ක්‍රිමෙන්ට්. ඉන්ක්‍රිමෙන්ට් එහෙම නැත්නම් ඒ කියන්නේ වැඩි වෙන්න පුළුවන් අගේ මෙතන අඩු වෙන්න පුළුවන්. ඉන්ක්‍රිමෙන්ට්. හරිද? මේකෙන් ඕන එකක් වෙන්න පුළුවන්. කියන්නේ අගය යම්කිසි ගානකින් වැඩි වෙන්න එහෙම පුළුවන් අඩු වෙන්න පුළුවන්. මේක නැවත යනවා පුතේ මෙන්න මෙතෙන්ට. මේක නැවත සම්බන්ධ වෙනවා මෙතන. මෙන්න මේ ටික තමයි පුතේ ලූප් එකක් කියලා කියන්නේ. මේ ටික තමයි ලූප් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ ලූප් එකක් කියන්නේ නැවත නැවත මේ ටික සිද්ධ වෙනවා කන්ඩිෂන් එක false වෙනකම්. කන්ඩිෂන් එක false වෙච්ච ගමන් මේක ලූප් එක ඉවර වෙනවා. මේක නවතිනවා. පැහැදිලිද? මේක තමයි පොදු ෆෝමැට් එක. පොදු ආකෘතිය. දැන් මේකට අපි උදාහරණ කීපයක් කරලා බලමු. හරිද? මොකද කරන්න ඕනේ? ඉනිෂියලයිස් කරන්න ඕනේ. කන්ඩිෂන් එක කියන්න ඕනේ. කන්ඩිෂන් එක එක පැත්තක් no, පැත්තක් yes. ඊට පස්සේ yes වුණාම පළවෙනි අවුට්පුට් එක එනවා මෙතෙන්ට. ඊට පස්සේ කොහොමද වැඩි වෙන්නේ හෝ අඩු වෙන්නේ කියන එක මෙතන ලියන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ආපහු මෙතනට ඇවිල්ලා ආපහු කන්ඩිෂන් එක චෙක් කරනවා. මම මේක තමයි කියපුසේ ඉස්සෙල්ලා චෙක් කරනවා කියලා කන්ඩිෂන් එක චෙක් කළා. ආපහු මෙන්න මේ ලූප් එක දිගටම යනවා මේක false වෙනකම්. ඒ කියන්නේ මේක අසත්‍ය වෙනකන් ගිහිල්ලා අසත්‍ය වෙනකන් ගියාට පස්සේ තමයි මේක නවතින්නේ.
හරි. දැන් අපි බලමු උදාහරණ කිහිපයක් කරලා. පළවෙනි උදාහරණය අපි ගමු. 1 සිට 5 දක්වා මුද්‍රණය කිරීමට අදාළ ගැලීම් සටහන ඇඳ ඒට අදාළ ව්‍යාජ කේතයද ලියා දක්වන්න. හරි. ඒ කියන්නේ මොකද්ද? අපිට අඳින්න ඕනේ ෆ්ලෝ chart එක. ගැලීම් සටහන කියන්නේ ෆ්ලෝ chart එක අඳින්න ඕනේ. මොකද්ද? ඊට පස්සේ ව්‍යාජ කේතය කියන්නේ සූඩෝ කෝඩ් එක. හරිද? මෙන්න මේ දෙකයි අපෙන් අහන්නේ. හරිද? ෆ්ලෝ chart එක අඳින්න ඕනේ, සූඩෝ කෝඩ් එක ලියන්න ඕනේ. දැන් බලන්න මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා. 1 සිට 5 දක්වා මුද්‍රණය කිරීමට අදාළ ගැලීම් සටහන ඇඳ. දැන් මම මේ පැත්තෙන් මේක මකන පුතේ මෙතන මට ෆ්ලෝ chart එක අඳින්න ඉඳවදින නිසා මතක තියාගන්න අපිට මුද්‍රණය කරන්න ඕනේ 1 සිට 5 දක්වා අංක ටික. 1 සිට 5 දක්වා. හරිද? එතකොට අපිට මොකද්ද අවුට්පුට් එක එන්න ඕනේ? 1 2 3 4 5. එන්න මේකයි අපිට ලැබෙන්න ඕනේ. හරි. එතකොට කොහොමද අපි පටන් ගන්නෙ? මම කිව්වා මුලට මොකද කරන්නේ? මුලටම අපි ස්ටාර්ට් එක අඳිනවා. මොන ස්ටාර්ට්. ඊට පස්සේ මම මොකද කරන්න කිව්වේ? ඉනිෂියලයිස් කරන්න කිව්වා. හරිද? ඉනිෂියලයිස් කරනකොට පටන් ගන්න තැන. පටන් ගන්න කීයද පුතේ? පටන් ගන්න එකෙන්. එහෙනම් අපි දානවා x සමානයි 1යි. මේ x කියන්නේ පුතේ වේරියබල් එකක්. හරිද? x කියන්නේ වේරියබල් එක. හරි? වේරියබල් එක කියන්නේ විචල්‍යයක්. x කියන්නේ වේරියබල් එක. අපි ඒ වේරියබල් එක 1 කියලා ගන්නවා. ඒ කියන්නේ මේක තමයි ඉනිෂියලයිස් කරනවා කියලා කියන්නේ. හරි? ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඔයාලට දැන් අර ෆෝමැට් එක මතක් කරගන්න. start ඊළඟට initialization ඊට පස්සේ තමයි condition එක. මොකද්ද condition එක වෙන්න ඕනේ? මොකද්ද condition එක වෙන්න ඕනේ? ඔන්න condition එකේ අපි diagram එක ඇඳලා. මොකද්ද condition එක වෙන්න ඕනේ? දැන් අපිට ඕනේ 5 දක්වා යන්න. 5ත් ඕනේ. එහෙනම් අපි ලියනවා x less than or equal 5. මේක question mark එක. හරිද? 5ද එක yes වෙන්න පුළුවන්, no වෙන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න මේක තමයි condition එක. හරි මේ condition එක දැන් check කරනවා. condition එක check කරනවා මේක yesද noද කියලා. ගොඩක් වෙලාවට මේ පැත්තට පුතේ no කියලා දාන්න ඕන පැත්තකට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේ පැත්තට ගත්තොත් ලේසි අපිට loop එක දාගන්න. මේක no වුණොත් මොකද වෙන්නේ? no වුණොත් මේක end වෙනවා. no වුණොත් මේක end වෙනවා. yes වුණොත් මොකද වෙන්නේ? ඔන්න දැන් බලන්න මෙහෙම. අපි මේක අපි ඉස්සෙල්ලාම හිතමු x පටන් ගන්න එකෙන්නේ. ඔන්න x පටන් ගත්ත එකෙන්. හරිද? ඔන්න එකෙන් පටන් ගත්තා මොකද වෙන්නේ? x 1යි. 1 කුඩායි හෝ සමානයි 5යි. ඒක ඇත්තනේ. ඒක මේ පැත්තට යන්නේ නැහැ නේද years. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් 1 print වෙන්න ඕනේ. හරිද? එතකොට මොකද වෙන්න ඕනේ? print x. print x. හරිද? මේ x කියන එක විචල්‍යයක්. එතකොට x කියන පළවෙනි එකෙන් එන්නේ 1. ඊට පස්සේ මොකද වෙන්නේ? print උනාට පස්සේ මොකද වෙන්නේ? මේක increment වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේක වැඩි වෙන්න ඕනේ. දැන් 1 2 3 මොකද වෙන්න තියෙන්නේ? 1ට එකක් එකතු වෙලා 2 වෙන්නේ. 2ට එකක් එකතු වෙලා 3 එන්නේ. 3ට එකක් එකතු වෙලා 4 එන්නේ. 4ට එකක් එකතු වෙලා 5 එන්නේ. එහෙනම් මේ 1 2 3 4 කියන ඒවා විචල්ය. මේ ටික මොකද්ද? x. එහෙනම් x වලට එකක් එකතු කරන්න ඕනේ. එහෙනම් මොකද අපි මෙතන ලියන්න ඕනේ? x equals x plus 1. පැහැදිලිද? x සමානයි x ධන 1. x සමානයි x ධන 1. හැමතිස්සෙම මේක එකකින් වැඩි වෙනවා. ඊට පස්සේ මේක යනවා මේක ලූප් එක. හරිද? මේක ගිහිල්ලා සම්බන්ධ වෙන්න ඕන කොතෙන්ද? මේ හැම එකක්ම චෙක් කරලා තමයි මෙන්න මේ ටික තමයි ලූප් එකක් විදිහට ක්‍රියා කරන්නේ. හරිද? දැන් මේකෙදී අපි බලමු කොහොමද අවුට්පුට් එක එන්නේ කියලා.
ඒකෙදි පුතේ ඔයාලට අවුට්පුට් එක මෙහෙම හිතෙන් ගන්නත් පුළුවන්. නමුත් මම අවුට්පුට් එක ගන්න ක්‍රමයක් ඔයාලට කියලා දෙන්නම්. අපි ඒකට කියනවා පුතේ dry run table. හරිද? ඒකට අපි කියන්නේ dry run table කියලා. ඒ කියන්නේ ඔයාලට ඕනම ෆ්ලෝ chart එක අවුට්පුට් එක බලා ගන්න ඕන නම් ඔයගොල්ලෝ දන්නවා ඔය ලෙවල් විභාගෙට ෆ්ලෝ chart එක දීලා අවුට්පුට් එක අහනවා. අවුට්පුට් එකට උත්තර 4ක් දෙනවා. ඒ හරි උත්තරය ඔයගොල්ලෝ තෝරන්න ඕනේ. ඒක නිසා නිකම්ම ඔයගොල්ලන්ට මේක කෙලින්ම හිතෙන්ම හදනවට වඩා පොඩියට මේ ප්‍රශ්නේ ළඟ පොඩියට මේ dry run table එකක් ගහගත්තොත් ඔයාලට ඒක වරදින්නේ නැහැ. දැන් dry run table එක ගහන හැටි මම ඔයාලට කියන්නම්. dry run table එක ගහනකොට පුතේ ඔයාලා දැනගන්න ඕනේ මොනවද ඔයගොල්ලෝ ගනිපු variables. ඒ කියන්නේ විචල්යන්. දැන් අපි මේකේ ගත්ත මොකද්ද විචල්ය x විතරයි. හරිද? විචල්ය on x. අපි ඒක ගන්න මුලට. ඊට පස්සේ පුතේ condition. මොනවද අපි ගනිපු condition. දැන් මේකේ තියෙන එක විචල්යයි එක condition එකයි. දැන් condition එක මොකද්ද? x less than or equal 5. ඊට පස්සේ අපි දානවා මෙතන output එක. හරි මෙන්න මේක තමයි පුතේ dry run table එක කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මෙතන හිතෙන් run කරලා බලනවා මේකේ output එක මොකද්ද කියලා. හරිද? දැන් අපි පටන් ගන්නේ කොහොමද? අපි initialize කරේ x කියන්නේ 1 කියලා. ඔන්න x එකයි. එතකොට x less than or equal 5. එක years නේ. x කුඩායි හෝ සමානයි 5යි. එතකොට ඒක මොකද? ඒක years. ඒක print වෙන්නේ මොකද්ද? 1 print වෙනවා. මොන print වුණා? ඊට පස්සේ මොකද වෙන්නේ? x equals x plus 1. ඒ කියන්නේ මෙතන එන්න ඕනේ x plus 1 කියන්නේ කීයද? කීයද එන්න ඕනේ? එකට එකක් එකතු වෙනවා 2යි. ඒතර 2 කුඩා හෝ සමානද 5ට. දැන් මේ දෙකෙන් එකයි. ඒතර කුඩායි 5යි 8 years. ඒතර 2 print වෙනවා. ඊට පස්සේ ආපහු x plus 1 කියන්නේ 2 ධන 1 3යි. 3ත් කුඩායි 5ට වඩා. මේක print වෙනවා. 3යි 1යි 4යි. ඒක කුඩායි 5ට වඩා years ඒක print වෙනවා. ඊට 4යි 1යි 5යි. ඒක print වෙනවා. මෙතෙන් තාවට පස්සේ මොකද වෙන්නේ? 5 ධන 1 6යි. 6 කුඩායි හෝ සමානද 5? නෑ. එහෙනම් මෙන්න මෙතනදී මේක years මෙතන no. එහෙම නැත්නම් මෙතන අපිට just කියනකට true or false දාන්නත් පුළුවන්. හරිද? මෙහෙම දාන්නත් පුළුවන්. හරිද? දැන් එහෙනම් මෙන්න මෙතනදී මොකද වෙන්නේ? මේක loop එකෙන් පිටට යනවා. මෙතෙන්ට ආපු ගමන් condition එක අසත්‍ය වෙනවා. එතකොට මේක loop එකෙන් පිටට යනවා. මම print වෙන්නේ මොකද්ද? print වෙන්නේ 1 2 3 1 2 3 4 5. 1 2 3 4 5 කියන එක print වෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට තමයි පුතේ අපි ඔයාලා මේ dry run table එක කියන එක හොඳට බලා ගන්න. ඒකෙදි අපි output එකේ එන හැටි ලියනකොට ඔක්කොම variables මේ flow chart එකේ තියෙන variables ටික ලියන්න ඊළඟට conditions ටික ලියන්න output එක ලියන්න. ඒක අනුව initialize කරලා පටන් ගන්න. පටන් අරගෙන ඒක true the false කියලා බලලා කොතනදද බලන්න loop එකෙන් පිටට යන්නේ. පිටට යන තැන මාක් කරගන්න. එහෙනම් මෙතෙන් කියනකන් තමයි output එක වෙන්නේ. මම හිතන්නේ පුතාලට ඔක පැහැදිලි ඇති. දැන් අපි බලමු මේකට අදාළ pseudo code එක ලියන්න. ව්‍යාජකේතය ලියන්න. මම මෙතනින් ලියනවා දැන් පුතේ මේක අනුවම තමයි අපි මේක හරියට ඇඳගත්තොත් මේක අනුව බලාගෙන අපිට සුඩු කෝඩ් එක ලියන්න පුළුවන්. දැන් ස්ටාර්ට් වෙනකොට මොකක්ද අපි දාන්නේ? අපි දාන්නේ begin. ස්ටාර්ට් වෙනකොට දානවා begin. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒක ඉනිෂියලයිස් කරන්න ඕනේ. හරිද? ඉනිෂියලයිස් කරන්න තියෙන්ද x සමානයි 1. මේක තමයි ඉනිෂියලයිස් කරන්නේ. ඊට පස්සේ මොකක්ද දාන්නේ? උන කන්ඩිෂන් එක. කන්ඩිෂන් එක දානකොට පුතේ අපි while කියලා දානවා. හරි while දාලා condition එක දාන්න. මොකද condition එක x less than or equal 5. හරිද? ඒ කියන්නේ x කුඩායි හෝ සමානයි 5. නම් මොකද්ද වෙන්නේ? අපි කරනවා print x. print x. ඊට පස්සේ තමයි increment කරන්නේ. ඒ කියන්නේ x equals x plus 1. x සමානයි x ධන 1. හරිද? මෙන්න මේක තමයි
loop එක මේ while කෙලින් අපි මොකද ඊට පස්සේ මේක කෙලින් අපි දානවා while එක end කරනවා end while කියලා. end while begin එක කෙලින් මේක අපි end කරනවා. පැහැදිලිද? මෙන්න මේකයි පුතේ මේකට අදාළ සූඩෝ කෝඩ් එක. සූඩෝ කෝඩ් එක කියලා අමුතුවෙන් කරන්න දෙයක් නෑ. මේක හරියට ලියාගත්තොත් මේකම තමයි මේක එන්නේ මෙන්න මෙතන whileුයි end whileුයි විතරයි එන්නේ. begin end එක අතරේ initialize කරන්න මේක. ඊට පස්සේ while මේ condition එක ලියන්න. මේ හැම වෙන text. හරිද? text මොකද වෙන්නේ? print x. print කරන්නේ x. දැන් x යනවා 1 2 3 4 5 දක්වා. ඊළඟට end while end. හරිම ලේසි පුතේ. හරි ගොඩක් අමාරු කියලා හිතන්න එපා. හරිම ලේසි. ඔයාලට දැන් ගොඩක් ඕලෙවල් විභාගයට ෆ්ලෝ chart එක දීලා output එක අහනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ෆ්ලෝ chart එක දීලා pseudo code එක ලියන්න කියලා තියෙනවා. ඉතින් මේ තුනම දැනගත්තොත් ඔයාලට හරිම ලේසියෙන් මේ ගණන් හදන්න පුළුවන්. හරිද? දැන් මෙතන මේ end while කියලා කියන්නේ මෙන්න මේක තමයි loop එක. මේ loop එක end වෙනවා end while වෙනවා. හරිද? මේක තමයි නැවත නැවත යන්නේ. එතකොට මේ condition එක false ඉච්ච ගමන් මේක නවතිනවා. මේ condition එක false කියන්නේ x වෙන්න බෑනේ 6. හරි? අපි print කරන්න වෙන්නේ 5 වෙනකන් විතරයිනේ. 6 වෙච්ච ගමන් මේක යනවා loop එකෙන් පිටට. අන්න ඒක අහලා හොඳට බලා ගන්න. දැන් අපි තව උදාහරණයක් ගමු. එකේ සිට උදාහරණ දෙක එකේ සිට 11 දක්වා ඉරට්ටේ සංඛ්‍යා මුද්‍රණය කිරීමට අදාළ ගැලීම් සටහන ඇඳ එහි ව්‍යාජකයේද ලියා දක්වන්න. දැන් මම හිතන්නේ පුතාලාට මේක හරිම ලේසියෙන් හදන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලම බලන්න ඕනේ 1 සිට 11 දක්වා ඉරට්ටේ සංඛ්‍යා. හරිද? ඒතර දැන් ඔයගොල්ලෝ දන්නවා මේකෙන් වෙන්න ඕනේ අවුට්පුට් එක මොකද්ද? අවුට්පුට් එක මොකද්ද වෙන්න ඕනේ? 1 සිට 11 දක්වා පටන් ගන්නේ මුඛ්‍යම සංඛ්‍යාවෙන්ද ඔයගොල්ලෝ දන්නවා පටන් ගන්න ඉරට්ටේ සංඛ්‍යාව 2 4 6 8 10 පැහැදිලිද? ඔන්න ඕකනේ අපිට අවුට්පුට් එකට එන්න ඕනේ. හරි 1 සිට 11 දක්වා ඉරට්ටේ සංඛ්‍යාව වෙන්නේ 2 4 6 8 10 මේක තමයි අවුට්පුට් එක වෙන්න ඕනේ. ඒක මොකද්ද කොහොමද අපි මේක අඳින්නේ? මම අපෝ මේ ටික මකනවා මෙතන ඉඳලා නිසා මේක ලියා ගන්න ඕගොල්ලෝ. මොකද අපිට ඕනේ අවුට්පුට් එක 2 4 6 8 10. දැන් කොහොමද අපි ඒක පටන් ගන්නෙ? හරි. ඔන්න අපි ඉස්සෙල්ලාම අඳන ගැලීම් සටහන. ලෝචාර්. කොහොමද අපි ඔන්න ස්ටාර්ට් එක ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේක දෙක තුනක් හදනකොට ඔයගොල්ලෝට කටපාඩම් වෙන පුතේ මේ කිසිම අමාරුවක් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඉනිෂියලයිස් කරන්න ඕන වේරියබල් එක. මොකද අපි ගන්න වේරියබල් එක? අපි ගන්නවා මේක ඉරට්ටේ සංඛ්‍යාව අපි හිතමු x කියලා. හරිද? x කියලා ගන්නවා. එතකොට x පටන් ගන්නේ කීයෙන්ද? පටන් ගන්නෙ 2කින්. හරි? x පටන් ගන්නෙ 2කින්. ඊට පස්සේ මොකද්ද අපි යන්න ඕනේ? කන්ඩිෂන් එකට යන්න ඕනේ. එතකොට කන්ඩිෂන් එක මොකද්ද වෙන්න ඕනේ? කන්ඩිෂන් එක මොකද්ද වෙන්න ඕනේ? x කියන එක මොකද්ද වෙන්න ඕනේ? අන්තිම එක 10. හරිද? එහෙනම් අපි ලියන්න ඕනේ x මොකද්ද? ඔයාලට x ඕන නම් මේ x ම ගන්න ඕනේ. ඔයාලට අපි තමයි n ගන්න පුළුවන්. ඕනම ගානක් අපිට ගන්න පුළුවන්. හරි? n අපි හිතමු less than or equals කීය වෙනකන්ද? 10 වෙනකම්. මෙතන මේ සමාන ලකුණු තියෙන නිසා අපිට 10 ගන්න පුළුවන්. පැහැදිලිද? සමාන ලකුණත් එක ගන්න නිසා. n කුඩායි හෝ සමානයි 10. ඒක 2 වෙන්න පුළුවන්
false වෙන්න පුළුවන්. හරි yes වෙන්න පුළුවන්, no වෙන්න පුළුවන්. හරි මෙතන false වෙනකොට no දාන්න පුළුවන්, true වෙනකොට yes දාන්න පුළුවන්. false වුණොත් මොකද වෙන්නේ? false වුණොත් මේ loop එක end වෙනවා. loop එක නවතිනවා. මේ loop එක නවතිනවා. true වුණොත් මොකද වෙන්නේ? true වුණොත් මේක print වෙන්න ඕනේ. මොකද print වෙන්නේ? අපි ලියනවා print n. print n. හරිද? දැන් අපි n කියලා ගත්තේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් බලන්න දෙක ළඟට යන්න ඕනේ 4. 2 4 6. 2 4ට මොකද වෙන්නේ? 2 ධන 2 4යි. ඊට පස්සේ 4 ධන 2 6යි. 6 ධන 2 8යි. 8 ධන 2 10යි. දැන් අපිට මෙන්න මේ ටික නේද print වෙන්න ඕනේ. හරි? මෙතන 2 පටන් ගන්න. හරිද? 2 පටන් ගන්න. එතකොට මෙන්න මේ ටික print වෙන්න ඕනේ. print වෙන්න නම් මොකද්ද මේ variable එකට කීයක් එකතු කරන්න ඕනේ? 2ක් එකතු කරන්න ඕනේ. එහෙනම් අපි මෙතන ලියන්න ඕනේ මොකද්ද පුතේ ඊට පස්සේ? මොකද්ද? n සමානයි n ධන 2. අපි දෙකෙන් දෙකට යන්නේ. n සමානයි n ධන 2. දැන් මොකද වෙන්නේ? මේක යනවා loop එක. ඔතෙන්ට සම්බන්ධ කරන්නේ හැමතිස්සෙම මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරන්න ඕනේ. හරිද? දැන් පැහැදිලිද? දැන් අපි බලමු මේකේ dry run table එක ඇඳලා. දැන් මොකද්ද මේකේ මේ variable එක නැත්නම් විචල්‍ය n. n condition එක මොකද්ද? n less than or equals 10. ඊට පස්සේ output එක. හරි පටන් ගන්න කීයෙන්ද? පටන් ගන්නෙ 2. හරි 2ෙන් පටන් ගත්තා. 2 කුඩායි 10ද? yes ඒක true. මොකද වෙන්නේ? output එක 2 print වෙනවා. දැන් මොකද වෙන්නේ? n වලට 2ක් එකතු වෙනවා. 2යි 2යි 4යි. 4 කුඩායි 10 true. 4 print වෙනවා. ඊළඟට 4ට 2ක් එකතු වෙනවා. 6. 6 10ට වඩා කුඩායිද? ඒකත් true. 6 print වෙනවා. ඊළඟට 6යි 2යි 8. 8 10ට වඩා කුඩායිද? කුඩායි. 8 print වෙනවා. 8යි 2යි 10යි. 10 සමාන තියෙනවා. 10 සමානයි 10ද? yes. true. හරිද? එතකොට 10 print වෙනවා. දැන් මොකද වෙන්නේ? 10යි 2යි 12. දැන් 12 10ට සමානයි හෝ කුඩායිද? නෑ. false. එහෙනම් මේක print වෙන්නේ නෑ. එහෙනම් loop එක නවතිනවා මෙන්න මෙතනදී. එහෙනම් මෙන්න මේ ටික තමයි පුතේ output එක වෙන්නේ. දැන් පැහැදිලිද? දැන් dry run table එක ගත්තොත් හරිම ලේසියෙන් output එක ගන්න පුළුවන්. මෙතන පටන් ගන්න initialize කරන්නේ අපිට එන්න ඕනේ මුල්ම සංඛ්‍යාව. එහෙම කරාම output එක අපිට බලා ගන්න පුළුවන්. දැන් මේක බලාගෙන ලියන්න pseudo code එක. හරිද? දැන් කොහොමද අපි ලියන්නේ? start වෙනකොට ලියනවා begin. ඊට පස්සේ initialize කරන්න ඕනේ. n සමානයි 2. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? while හරිද? condition එක ලියන්න. n less than or equals 10. හරි? ඊට පස්සේ මොකද කරන්නේ? print කරනවා n. print n. ඊට පස්සේ increment කරන්න ඕනේ. n සමානයි n ධන 2. හරිද? n සමානයි n ධන 2 while කෙලින් n while දාන්න begin කෙලින් n දාන්න. දැන් මම මේ තිද්දම්ම කියලා ඕක තිද්දාන්න යන්න එපා හොඳේ. තිද්දම්ම කියලා නෙවෙයි තිද්දාන්න යන්න එපා. මේක කෙලින් n දාන්න while කෙලින් n while දාන්න. මම හිතන්නේ පුතාලාට දැන් මේක ගොඩක් පැහැදිලි ඇති. හරිද? ඒ කියන්නේ flow chart එක අඳින හැටි, dry run table එක ගහන හැටි, ඊට පස්සේ pseudo code එක අඳින හැටි. හරි? දැන් මේකේ මම ගාලකින් තව ප්‍රශ්නයක් අහන්න. දැන් මම ලියුවේ මෙතන බිංදුවේ සිට 10 දක්වා ඉරට්ටේ සංඛ්‍යා. දැන් ඔයාලට දුන්නොත් බිංදුවේ සිට 10 දක්වා ඔත්තේ සංඛ්‍යා. මේක කොතනද වෙනස් වෙන්නේ? මේකෙම මොනවද වෙනස් වෙන්නේ? මේකෙම මොනවද වෙනස් වෙන්නේ? ඔත්තේ සංඛ්‍යා දුන්නොත් මෙතන පටන් ගන්න කීයෙන්ද?
මෙතන ඔක්ටේ සංඛ්‍යා දුන්නොත් මොනවද එන්නේ? 1 3 5 7 9නේ. ඕකනේ අපිට අවුට්පුට් එකට එන්න ඕනේ. දැන් ඉනිෂියලයිස් කරන්න ඕනේ මෙතෙන්ද කීය දෙන්න ඕනේ? n සමානයි 1. හරිද? එතකොට මේ කන්ඩිෂන් එක මේක හරි. n less than or equals 10. n කුඩායි හෝ සමානයි 10. මේක හරි. print n. දැන් මෙතනදී මොකද්ද වෙන්න ඕනේ? හරිද? මෙතන n සමානයි 1යි. එතකොට 1 දාන්න 2 3යි. ඊළඟ එක එනවා. මේක වෙනසක් වෙනවද? නැහැ. හරි n 1 කියලා ගත්තත් දැන් 1ට 2ක් එකතු වෙලා 3, 3ට 2ක් එකතු වෙලා 5. ඔත්තේ ගත්තා, පිරට්ටේ ගත්තා, දෙකෙන් දෙක තමයි වෙනස. එතකොට මේ කන්ඩිෂන් එක හරි, මේකත් හරි. දැන් මේක විතරයි වෙනස් වෙන්නේ. n සමානයි 1කින් පටන් ගන්නවා. n සමානයි 1කින් පටන් අරගෙන එතකොට බලන්න n සමානයි 1කින් පටන් ගන්නවා. මේක true, එක print වෙනවා. ඊට 1 දාන 2 3. හරි. දැන් මේකේ 1 print වෙනවා. ඊළඟට 3 print වෙනවා. 3යි 2යි 5 print වෙනවා. 5යි 2යි 7යි print වෙනවා. 7යි 2යි 9 print වෙනවා. දැන් 9යි 2යි 11 ආපු ගමන් loop එක එළියට යනවා. හරිද? හරිම ලේසි පුතේ. එතකොට මෙතන ඉනිෂියලයිස් කරන තැන තමයි වෙනස් වෙන්නේ. එතන n සමානයි 1 කියලා ගන්න. එච්චරයි වෙනස. දැන් මම හිතන්නේ පුතාලට ඒක පැහැදිලි ඇති. දැන් අපි තව උදාහරණයක් කරමු. ඊළඟ උදාහරණේ ඔයාලට print කරන්න ඕනේ මෙන්න මේ ටික. 2 4 8 16 32 64. ඔන්න ඔය ටික මුද්‍රණය කරන්න අවශ්‍ය මේකේ ගැලීම් සටහන අඳින්න ඕනේ. ව්‍යාජ කේතේ ලියන්නේ. මොන දෙයකයි කරන්න තියෙන්නේ. දැන් බලන්න හරිම ලේසි. දැන් අර එකක් දැනගත්තොත් පුතේ හරිම ලේසි. මොකද මේ අපි ඉස්සෙල්ලා ෆ්ලෝ chart එක අඳිමු. මොකද කරන්නේ? මොන අපි අඳිය ස්ටාර්. හරිද? මොන ස්ටාර්. දැන් පුතේ සමහර ප්‍රශ්න පත්‍රවල මෙතන සිංහලෙන් තියෙනවා පුතේ. මම හිතන්නේ ඔයාලා මේව ඇතුලේ සිංහලෙන් ලියනවට වඩා මේ වචන දෙක තුනයි තියෙන හැම එකකටම ඒවා ඉංග්‍රීසි වලින් ලිව්වොත් ඔයාලා සූඩෝ කෝඩ් එක ලියනකොට නේ සූඩෝ කෝඩ් එක සිංහලෙන් ලියන්න බෑනේ. ඒක නිසා ෆ්ලෝ chart එක අපි ඉංග්‍රීසි වලින් ලියාගත්තොත් ඒකම තමයි සූඩෝ කෝඩ් එකට එන්නේ. ඒක නිසා මේක මම හිතන්නේ ඔයාලා සිංහලෙන් ලියන එක එච්චර සුදුසු නෑ කියලා. හරි? සිංහලෙන් ලිව්වත් ප්‍රශ්නයක් නෑ, ලකුණු හම්බ වෙනවා. නමුත් ඔයාලට වැඩි ලේසි මේකෙන් සූඩෝ කෝඩ් එක ලියනකොට මේ විදිහට ගන්න. හරිද? දැන් බලන්න මේක තමයි අපිට පටන් ගන්න අංකය. කීයද? අපි ඉනිෂියලයිස් කරන්න ඕනේ. කීයද? n සමානයි 2. අන්න පටන් ගත්තා. හරිද? දැන් ඊට පස්සේ කන්ඩිෂන් එක මොකද්ද? කන්ඩිෂන් එක මොකද්ද? දැන් බලන්න කොහොමද මේක වෙන්නේ කියලා. 2 4 8 16. මෙන්න මේ ටික ඔයගොල්ලෝ හිතන්න ඕනේ පුතේ. මෙන්න මේ කන්ඩිෂන් එක දියන එක ඔයගොල්ලෝ හිතන්න පුරුදු වෙන්න ඕනේ. දැන් ඔත්තේ ඉරත්තේ වගේ ඒවා එකෙන් එකට එකතු වෙනවා කියන එක ඔයාලා දන්නවා. දෙකෙන් දෙකට එකතු වෙනවා කියලා. හරිද? ඊට පස්සේ දැන් මම දෙවරක් දෙක 4ක්. දැන් මේක දෙකෙන් වැඩි වෙනවා. 4 වරක් දෙක 8යි. 8 වරක් දෙක 16යි. 16 වරක් දෙක 32යි. 32 වරක් දෙක 64යි. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? හැම අංකයක්ම දෙකෙන් වැඩි වෙලා තමයි ඊළඟ අංකේ හැදිලා තියෙන්නේ. පැහැදිලිද? අපි මේක අපිටම x කියලා. x නම් ඊළඟට මොකක්ද එන්නේ? 2x. ඊට 2x දෙකෙන් වැඩි වෙනවා 4x. ඊළඟට 8x, 16x. අන්නේ විදිහට යන්නේ. එහෙනම් මොකක්ද අපි ලියන කන්ඩිෂන් එක කීය වෙනකම් අපි ලියන්න ඕනේද? ඒ කියන්නේ 64 වෙනකම් ලියන්න ඕනේ. එහෙනම් මේක මේ ලූප් එක වැඩ කරන්න ඕනේ කීය වෙනකන්ද? ලූප් එක වැඩ කරන්න ඕනේ n less than or equals 64. n කුඩායි හෝ සමානයි 64. වෙනකම් මේක යන්න ඕනේ. හරිද? ඒක සමාන කීම නිසා අපිට 64 දාන්න පුළුවන් මෙතනට. n කුඩායි හෝ සමානයි 64. හරිද? මෙතන අපිට no දාන්න පුළුවන්. මේ පැත්තට yes දාන්න. දැන් බලන්න no ආවොත් මොකද වෙන්නේ? ඒක ස්ටොප් වෙනවා ලූප් එක. දැන් මේ පැත්තට මොකද වෙන්නේ?
n කුඩායි හෝ සමානයි 64යි. 64 වුණොත් මොකද වෙන්නේ? මේක print කරන්න ඕනේ. හරිද? print n. මේ symbols හතර මතක තියාගන්න. input එකයි දැන් ඔයගොල්ලෝ කල්පනා කරයි මේවට input එකක් නැත්තේ කියලා. දැන් මම මේවට ගානේ දීලා නෑ පුතේ. සංඛ්‍යා input කර සංඛ්‍යා ආදානය කර කියලා ලියලා නෑ. සංඛ්‍යා ආදානය කර කියලා ලියලා තිබ්බනම් ඔයාලා මෙතෙන්ට දාන්න ඕනේ මෙන්න මේ විදිහට. input n කියන එක දාන්න ඕනේ. නමුත් මෙතන ගානේ දීලා නෑ ආදානය කර. නැත්තම් input කර කියන එක දීලා නැති නිසා මම ඒක ලිව්වේ නෑ. පැහැදිලිද? ඔන්න එතකොට මේකේ print n. ඊට පස්සේ මොකද්ද මේකේ වැඩි වෙන්නේ කොහොමද? මම මෙතන පොඩියට ලියන නිසා කොහොමද වැඩි වෙන්නේ? දැන් අපි ඔත්තේ ඉරත්තේ වල ලිව්වා n සමානයි n ධන 2. හරි? එකලඟ තියෙන සංඛ්‍යා 1 සිට 5 දක්වා print කරනකොට ලිව්වා n සමානයි n ධන 1. දැන් මේකෙදි මොකද වෙන්නේ? මේක n නම් ඊට පස්සේ මොකක්ද එන්නේ? මේක 2යි n. මේක 4යි n. මේක 8යි n. මේ කියන්නේ n එක දෙකෙන් වැඩි වෙවි යන්නේ. එහෙනම් මෙතන එන්නේ n සමානයි n වැඩි කිරීම 2. දැන් අපි වැඩි කිරීම ගණන් වල ලියනවා මේ වැඩි කිරීම දාන්නේ නැහැ පුතේ. හරි? මේකදී අපි දාන්නේ ස්ටාර් එකක්. හරි? ඒකට n වැඩි කිරීම n ධන 2. ඊට පස්සේ මේක ලූප් එක යනවා මෙන්න මෙතෙන්ට යනවා. හරි? දැන් අපි ඩ්‍රයිවර් ටේබල් එක හදිනවා. දැන් විභාගයට ඔයගොල්ලෝගේ ඩ්‍රයිවර් ටේබල් එක අහන්නේ නැහැ පුතේ. නමුත් මේක පැත්තකින් ඇඳුවත් ඔයගොල්ලෝ දන්නවා මේ ගාන තේරිලා තමයි මේක ඇඳලා තියෙන්නේ කියලා. හරි? ඒ කියන්නේ මෙතන අපි ලියන්න ඕනේ මේකේ තියෙන එක වේරියබල් එක නිසා කමක් නැහැ. පස්සේ ෆ්ලෝ චාර්ට්ස් වලදී වේරියබල්ස් කීපයක් ආවත් අපි මේ ඔක්කොම වේරියබල්ස් මෙතන ලියන්න ඕනේ. එතකොට මොකක්ද පළවෙනි වේරියබල් එක n. හරි මේ අපි ඉනිෂියලයිස් කරනවා එක දෙකද. ඊට පස්සේ කන්ඩිෂන් එක මොකද්ද? n less than or equal 64 ඊළඟට output. පැහැදිලිද? n පටන් ගන්න කීයෙන්ද? n දෙකෙන් පටන් ගන්න. හරිද? n දෙකට වඩා කුඩායි 64යි ඒක yes. හරි? දෙක print වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? n equal n සමානයි n into 2. n සමානයි n වැඩි කිරීම 2. හරිද? එතකොට මොකද වෙන්නේ? 2 වරක් 2 4යි. 4 කුඩායි 64කට වඩා. yes. හරි? 4 print වෙනවා. එබන් ඊට පස්සේ 4 වරක් 2 8යි. 8 print වෙනවා. 8 වරක් 2 16යි. 16 print වෙනවා. 16 වරක් 2 32යි. 32 print වෙනවා. 32 වරක් 2 64යි. 64ට විතර සමාන ලකුණ තියෙනවා. ඒකත් print වෙනවා. 64 වරක් 2 128යි. දැන් මේ කන්ඩිෂන් එක බලන්න 128 කුඩායි හෝ සමානද 64ට? නෑ. හරි? මේ කන්ඩිෂන් එක false වෙනවා. එතකොට මේක print වෙන්නේ නෑ. එහෙනම් මොකක්ද එන output එක? මෙන්න මේ ටික තමයි එන output එක. මම හිතන්නේ දැන් පුතාලට මේක හොඳට තේරෙනවා. මෙතන ඔයාලට මේක කියන එකම ගැටලුව මේ දීපු සංඛ්‍යා ටික කොහොමද වැඩි වෙන්නේ අඩු වෙන්නේ කියන එක තෝරගන්න එක විතරයි. ඒක තමයි අපි මෙන්න මෙතෙන්ට ලියන්න ඕනේ. නැත්තම් මුල් සංඛ්‍යාව මෙතෙන්ට ලියනවා අන්තිම සංඛ්‍යාව මෙතෙන්ට ලියනවා. මෙන්න මේක විතරයි ඔයගොල්ලෝ හොයාගන්න තියෙන්නේ. මේක හොයාගන්න මේ අනුක්‍රමය දිහා බලන්න. බලලා කොහොමද මේකෙන් මේක ඇවිල්ලා තියෙන්නේ මේකෙන් මේක අන්න ඒ ටික විතරයි සොයාගන්න තියෙන්නේ. හරි? දැන් ඊට පස්සේ අපි සූඩෝ කෝඩ් එක ලියමු. ව්‍යාජ කේතය. පටන් ගන්න begin. ඊට පස්සේ initialize කරන්න ඕනේ n සමානයි 2. ඊට පස්සේ මේක දානකොට අපි දානවා while මොකද්ද n less than or equal 64. හරි? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? print කරනවා n. ඊට පස්සේ n සමානයි n වැඩි කිරීම 2. ඊට පස්සේ while කෙලින් n while begin කෙලින් n. ඔච්චර ලේසිද කියලා බලන්න පුතේ. හරිම ලේසි. ගොඩක් අය මේ ෆ්ලෝ chart අමාරුයි කියලා හිතනවා. ෆ්ලෝ charts හරිම ලේසි. මම හිතන්නේ දැන් පුතාලට මේක ඕනම ගානක් දුන්නොත් මේක
හදන්න පුළුවන්. මෙන්න මේ ටික මතක තියාගන්න. symbols එන්නේ මොනවද කියලා. හරි? start to stop. නැත්නම් start end එන්නේ begin end එන්නේ මේ symbol එක. input output එන්නේ මේක සමාන්තර ආශ්‍රයක හැදේ. මේ විදිහට අපි initialize කරනකොට මේ වගේ අපි ලියන්නේ process එකේ symbol එක. මේක තමයි condition එකට එන්නේ. ওই ටික විතර වලට මතක තියාගන්න තියෙන්නේ. මේ ටික තිබ්බොත් ඔයගොල්ලන්ට ඕනම ගානක් හදන්න පුළුවන්. දැන් මම ඊළඟ දවසේ කරන්නම් පුතේ මේකෙන් O level විභාගයට ආපු ගණන් කීපයක්. මම ඊළඟ වීඩියෝ එකෙන් ඒ කියන්නේ repeat until එකක් කරන්න තියෙනවා. ඊට පස්සේ මේකෙන් O level විභාගයට ආපු ප්‍රශ්න කීපයක් කරාම මේ ගණන් ටික ඔයාලට හොඳටම පුළුවන් වෙන බව මට විශ්වාසයි. ඉතින් පුතේ මම නවතින්නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන තෙක්. ආයුබෝවන්.